ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න 12 වෙනි දවසටත් මං ආව තවත් අලුත්ම ගැටලු 20ක් අරගෙන ඕගොල්ලෝ හමුවට. ඉතින් දුවේ පුතේ හැමදාම වගේම අදත් ඔයාලට මතක් කරන්නම් අලුත් යාළුවෝ අපිට එකතු වෙලා ඉන්නවා නම් අපේ channel එක subscribe කරලම මේ ගැටලු 20 බලන්න පටන් ගන්න. අපි බලමු පළවෙනි ගැටලුව. පාසලක විවිධ ප්‍රසංගයක් පැය 11:30ට ආරම්භ වී පැය 14:05න් අවසන් විය. විවිධ ප්‍රසංගයේ පැවැත්වෙන කාලය කොපමණද? පාසලක විවිධ ප්‍රසංගයක් පැය 11:30ට ආරම්භ වී පැය 14:05න් අවසන් විය. විවිධ ප්‍රසංගයේ පැවැත් වූ කාලය කොපමණද? අපි බලමු. පැය 11:30ට තමයි ආරම්භ වුණේ. දෙකම පැය 24 වෙලාවෙන් තියෙනවා. පැය 11:30ට තමයි ආරම්භ වුණේ. පැය 14:05ට අවසන් වුණා. එහෙනම් දුවේ පුතේ අපි මේ වෙනස හොයන්න ඕනේ. 11:30 නම් 14:05 වෙනකන් තියෙන වෙනස. දැන් අපි මේක අඩු කරලා තමයි උත්තරේ හොයාගන්න ඕනේ. දැන් දුවේ පුතේ මෙතන විනාඩි පැත්තේ 5ක් තියෙනවා. 5න් 30ක් අඩු කරන්න වෙලා තියෙනවා. අපිට විනාඩි 5න් විනාඩි 30ක් අඩු කරන්න බෑ. ඒ නිසා දුවේ පුතේ අපි පැයක් මේ පැත්තට ගන්නවා. පැයක් මේ පැත්තට ගනිද්දී විනාඩි 60ක් වෙනවා. ඒ විනාඩි 60යි මෙතන 5යි විනාඩි 65යි. 65න් 30ක් අඩු කරාම 5න් බිඳුවක් 5යි 6න් 3ක් 3යි 35යි. ඊළඟට දැන් මෙතන 14ක් නැහැ 3යි 3න් එකක් 2යි 1න් එකක් බිඳුවයි. දැන් අපිට උත්තරේ ලියන්න පුළුවන් මේක 2:35 කියලා ලියන්න නැතුව පැය ගත වූ කාලය කොපමණද කියලානේ අහන්නේ දුවේ පුතේ. පැය 2යි මිනිත්තු 35 කියලා අපි ලියන්න ඕනේ. පැය 2යි මිනිත්තු 35යි. හරි. අපි ඊළඟ ගාන බලමු. පසින්දු පස්වරු 1:15ට දුවේ පුතේ මේකේ පොඩි printing වල පොඩි වැරද්දක් වෙලා තිබුණා. මේකේ තියෙන්නේ පසින්දු පස්වරු 15ට කියලා. දුවල පුතාට ලැබුණ ටියුට් එකේ ඒක 1:15 වෙන්න ඕනේ. පසින්දු පස්වරු 1:15ට තමාගේ නිවසින් පිටත් වී පස්වරු 2:40ට පුස්තකාලයට ළඟා ගිය. right. එහෙනම් දුවේ පුතේ එතන 15 නෙමෙයි 1:15 කියලා නිවැරදි කරගන්න මම පුතාලාට මැසේජ් එකක් දැම්මා ඒ ගැන කියලා. පසින්දු පස්වරු 1:15ට තමයි ගෙදරින් පිටත් වුනේ. පුස්තකාලයට යනකොට වෙලාව 2:40යි පස්වරු. ඊළඟට ප්‍රශ්නය අහන්නේ නිවසේ සිට පුස්තකාලයට යාමට පසින්දුට ගත වූ කාලය පැය හා මිනිත්තු වලින් කොපමණද? නිවසේ සිට පුස්තකාලයට යාමට ගත වූ කාලය අපි බලමු. පස්වරු 2:40න් අපි 1:15 අඩු කරන්න ඕනේ. 1:15ටනේ ගෙදරින් ආවේ 2:40ටනේ පුස්තකාලයට ආවේ. එතකොට 1:15 ඉඳන් 2:40 වෙනකන් ගත වුණු කාලය බලන්න අපි අඩු කරලා තමයි හොයාගන්නේ. මෙතන 40න් 15ක් අඩු කරන්න තියෙන්නේ අපිට පුළුවන්. ඒ හින්දා පැය ගන්න ඕනේ නැහැ. 0.5ක් අඩු කරන්න බැරි නිසා මෙහෙන් එකක් අරගන්නවා 10යි 10න් 5ක් 5යි. දැන් මෙතන 3යි 3න් එකක් 2යි. මෙතන 2න් එකක් 1යි. මේකත් දුවේ පුතේ ගත වූ කාලය කොපමණද කියලා පැය හා මිනිත්තු වලින් යහන්නේ. අපි මෙහෙම තියන්නේ නැහැ. මේක ලියනවා පැය 1යි මිනිත්තු 25යි කියලා. පැය 1යි මිනිත්තු 25යි. ඊළඟ ප්‍රශ්නය. පසින්දු පුස්තකාලයට ළඟා වන විට වේලාව පැය 24 ඔරලෝසුවෙන් දැක්වන ආකාරයට ඉලක්කමෙන් ලියන්න කියලා තියෙනවා. පුස්තකාලයට ළඟා වෙනකොට වේලාව පස්වරු 2:40යි. පස්වරු වේලාව
පැය 24 වෙලාවෙන් ලියනකොට 12න් පස්සේ 13 ඉඳන් තමයි අපි ගණන් කරන්නේ. 12 13 14 වෙනවා දෙක කියනකොට. 12 13 කියන්නේ 1යි 14 කියන්නේ 2යි. එතකොට එහෙනම් 14යි 40යි. 2යි 40 කියලා කියන්නේ පුස්තකාලයට ළඟා වෙච්ච වෙලාව 2යි 40යි. ඒක පස්වරු වෙලාවෙන් ලියනකොට පැය 14යි 40යි. right. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. දුවල පුතාලට මෙතනදී මම පැය 24 ඔරලෝසුවේ වෙලාව හදාගන්න හැටි කියලා දෙන්න ඕනේද? සමහර විට මේ පාඩම කරලා නැති දුවල පුතාලා ඉඳීනේ. දුවේ පුතේ පෙරවරු වෙලාවල් මේ ඔරලෝසු දෙකේදිම එකයි. පෙරවරු වෙලාවල් ඔරලෝසු දෙකේදිම එකයි. පස්වරු වෙලාවල් තමයි 12 ඉඳන් 13 14 15 කියලා වෙනස් වෙන්නේ. එතකොට අනිත් එක තමයි පැය 24 ඔරලෝසුවෙන් වෙලාව ලියද්දී ඉලක්කම් 4ක් භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් උදෑසන වෙලාවක් ලියද්දී තමයි මේක වඩා කල්පනා වෙන්න ඕනේ, කල්පනාකාරී වෙන්න ඕනේ. අපි හිතමු උදේ 7:30 කියලා. උදෑසන 7:30 කියන එක අපි පැය 24 ලියනකොට 7:30 කියලා ලියනකොට ඉලක්කම් 4ක් එන්න ඕන නිසා අපි බිංදුව දාලා තමයි ලියන්නේ. 7:30. ඔන්න ඔබ දැකලා ඇති ඩිජිටල් වෙලාව ඔන්න ඔය විදියට දැක්වෙනවා. පොඩි ඔරලෝසු වලට ඒ විදියට දැක්වෙනවා. ඉතින් එතකොට උදෑසන වෙලාවේදී පැය 24 වෙලාවයි අපේ සාමාන්‍ය වෙලාවයි සමානයි. 10:30 කිව්වොත් ඒකෙත් 10:30යි මේකෙත් 10:30යි. 11:59යි කියනකොට ඒකෙත් 11:59යි පැය 24ත් 11:59යි. 12 ඉඳන් තමයි මේක වෙනස් වෙන්නේ. 12:05 12:10 ඒවත් වෙනස් වෙන්නේ නැහැ. 13 ඉඳන් එහෙම තමයි වෙනස් වෙන්නේ. 13 14 15 කියලා කියන්නේ 1 2 3 4. දැන් අපි තුමු 5 කියලා. වෙලාව 5 අපි පැය 24 ඔරලෝසුවෙන් ලියද්දී 13 14 15 16 17. පැය 17යි. එතකොට මධ්‍යම රාත්‍රී 12 දී තමයි දුවේ පුතේ මේක 0.4ක් බවට පත් වෙන්නේ. මධ්‍යම රාත්‍රී 12 දී 0.4ක් බවට පත් වෙනවා. ඉතින් දැනට සරලව එහෙම මතක තියාගත්තාම ඇති කියලා මං හිතනවා. ඊළඟට දුවේ පුතේ අපි ඊළඟ ගාන බලමු. එතකොට පසින්දු පුස්තකාලයට ළඟා වෙන වෙලාව 14:40යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. පස්වරු 7:45ට කොළඹින් පිටත් වූ බස් රථයක් පසුදින පෙරවරු 5:15ට යාපනයට ළඟා විය. ගමනට ගත වූ මුළු කාලය කොපමණද කියලා අහනවා. පස්වරු 7:45 කියන්නේ රෑ 7:45. පසුදින පෙරවරු 5:15 කියලා කියන්නේ පසුදින උදේ. එතකොට රෑ 7:45ට පිටත් වෙච්ච එක පහුවදා උදේ තමයි යාපනයට යන්නේ. ගත වෙච්ච කාලය ලොකු කාලයක්. අපි බලමු. ඒක බලන්න වෙන්නේ දැන් අපිට මේ පස්වරු 7:45ට කොළඹෙන් පිටත් උනේ. එතකොට අපිට මේ වෙලාව පැය 24ට දාගන්න වෙනවා. මේ දෙකේ වෙනස බලන්න ඕනේ දුවේ පුතේ. එතකොට අපි බලමු. පස්වරු 7:45 කියන්නේ එතකොට පැය 24 ඔරලෝසුවෙන් 13 14 15 16 17 18 19 19:45යි.
උදෑසන 5:15ට යාපනයට ළඟා විය. පසුදින පෙරවරු 5:15ට. එතකොට අපි 7:45 ඉඳන් පහවදා 5:15 වෙනකන් අපි ගත වෙච්ච කාලය බලන්න ඕනේ. අපි බලමු අඩු කරලා 5න් 5ක් 0යි 4න් 1ක් 3යි 9න් 5ක් 4යි 1යි. පැය 14යි මිනිත්තු 30ක් ගත වෙලා තියෙනවා. මේ දෙකම පැය 24 වෙලාවට දැම්මට පස්සේ පසුරු 7:45 අපිට 19:45 විදියට ගන්න පුළුවන්. පෙරවරු වෙලාවල් වලදී සාමාන්‍ය වෙලාවයි පැය 24 වෙලාවයි දෙකම සමානයි. බිඳුවක් ඉලක්කම් 4ක් වෙන බිඳුවක් වෙන එක විතරයි වෙනස වෙන්නේ. ඉතින් දුවේ පුතේ පැය 24 වෙලාවට දාලා අපි අඩු කරලා බැලුවාම පැය 14යි මිනිත්තු 30ක් එනවා. පැය 14ක් මිනිත්තු 30ක් ගත වෙලා තියෙනවා. ඊළඟ ගාන අපි බලමු. ඒක දුර සටහනක් ඇසුරෙන් තියෙන ගාන. කොළඹින් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට ගාල්ලට 115යි. ඒක අපිට දාගන්න වෙනවා වගුවක් ඇසුරෙන් තමයි තියෙන්නේ. කොළඹ, ගාල්ල, මාතර මේක හොඳට බලා ගන්න දුවේ පුතේ. හම්බන්තොට. right. ඊළඟට වගුවක් දීලා තියෙනවා. වගුවකින් තමයි දීලා තියෙන්නේ මේ දුර ප්‍රමාණවත් කිලෝමීටර් ගාන. ඒ වගුවේ තියෙනවා කොළඹ සිට මාතරට 160යි කියලා. අපි බලමු ඒක දාන්න පුළුවන්ද කියලා. හරිනේ. කොළඹ සිට මාතරට 160යි. අපි ඒ තොරතුරු දාගත්තා. ඊළඟට ගාල්ල සිට මාතරට 45ලු. දුවේ පුතේ ගාල්ල සිට මාතරට කියන්නේ මෙන්න මේ ටික. මේ ටික 45යිලු. අපි මෙහෙම අතරතුර දුරක් හොයන්නේ මේකෙන් මේක අඩු කරලා. මේ දෙකේ වෙනස තමයි අපි මෙතන හොයාගන්නේ. එහෙනම් ගාල්ල සිට මාතරට 45 නම් අපි බලන්න ඕනේ 160න් 45ක් අඩු කරා නම් මෙන්න මෙතන ගාන එනවා දුවේ පුතේ. අපි ගාල්ල සිට මාතරට තියෙන දුර හොයාගන්නේ මෙතනින් මෙතන අඩු කරලානේ. අපි බලමු ඒ හින්දා 160න් 45ක් අඩු කරලා 10න් 5ක් 5යි. දැන් මෙතන 5යි 5න් 4ක් 1යි 115යි. ඒ 115 කියන්නේ මෙන්න මෙතනට එන උත්තරේ. මොකද 160න් 45ක් අඩු කරාම 115 වෙනවා. දැන් අපෙන් ඇහුවොත් ගාල්ල සිට මාතරට දුර කොපමණද කියලා අපි මේ 160න් 15 අඩු කරලා තමයි මෙතන ගන්නෙ. 160න් 115 අඩු කරලා තමයි එතන ගන්නෙ. අපි බලමු 160න් 115 අඩු කරාම 45 එනවද කියලා. 10න් 5ක් 5යි. දැන් මෙතන 5යි. 5න් 1ක් 4යි. එනවනේ. හරි. එහෙනම් දැන් අපි හොයාගත්තා කොළඹ සිට ගාල්ලට දුර. අපිට දීලා තිබුණේ ගාල්ල සිට මාතරට දුර. ගාල්ල සිට මාතරට දුර දුන්න නිසා අපි 160න් මේ දුර අඩු කරලා මෙන්න මේ දුර හොයාගත්තා. දැන් අපි දන්නවා කොළඹ සිට ගාල්ලට දුර. කොළඹ සිට මාතරට දුර. අපි බලමු ඊළඟ තොරතුර අපි කොහොමද දැන් සටහන් කරගන්නේ කියලා. ගාල්ල හම්බන්තොට 125ලු. දැන් කොළඹ හම්බන්තොට අපි දන්නේ තාම. ගාල්ල හම්බන්තොට 125ලු. දැන් අපිට 125 මෙතන දාන්න බෑ. 125යි කියලා කියන්නේ ගාල්ල හම්බන්තොට. ඒ කියන්නේ මෙතන තියෙන ගාණයෙන් මෙන්න මේ ගාණ අඩු කරාම තමයි මේ ටික එන්නේ. එහෙනම් අපිට දැන් කියනවනේ 125යි කියලා මේ ටික.
අපි මේ 115ට 125 එකතු කරා නම් මෙන්න මෙතන කියනවා. අපි බලමු 115ට 125 එකතු කරා නම් 5යි 5යි 10යි එකක් ඉතුරුයි 2යි 3යි 1යි 4යි 240යි. එතකොට මෙතන 240යි කියලා එනවා 115ක් එකතු කරාම 125ක් එකතු කරාම. දැන් අපි බලමු මේ කියන කතාව හරියනවද කියලා. ගාල්ල හම්බන්තොට 125යිලු. එහෙනම් ගාල්ලේ ඉඳන් හම්බන්තොටට 125 නම් මේ 240න් 115 අඩු කරාම ඒක එන්න ඕනේ. බලමු අපි අනිත් පැත්තට ඒක එනවද කියලා. 10න් 5ක් 5යි. දැන් මෙතන 3යි 3න් එකක් 2යි. දෙකෙන් එකක් 1යි. 125 එනව නේද මේ පුතේ? එහෙනම් හරි. දැන් අපෙන් ඇහුවනම් ගාල්ල සිට හම්බන්තොටට දුර අපි මේ 240න් 115 අඩු කරලානේ ගන්නෙ. ඒ නිසා තමයි අපි මේ අතර දුර 125යි කියනකොට 115ට 125 එකතු කරේ. එතකොට අපිට මෙතන හොයා ගන්න පුළුවන්. දැන් දුවේ පුතේ මේ අපි හොයාගෙන තියෙන්නේ කොළඹ සිට ගාල්ලට දුර, කොළඹ සිට මාතරට දුර, කොළඹ සිට හම්බන්තොටට දුර. දැන් අපෙන් අහන්නේ කොළඹ සිට හම්බන්තොටට දුර 240යි කිලෝමීටර්. ඔන්න ඔය වගේ ටිකක් මහන්සි වෙලා හිතන්න වෙනවා මේ ගණන් හදද්දී. මෙන්න මේ ගණන් දුවල පුතාලට ටිකක් අමාරුයි කියලානේ කියන්නේ. ඉතින් දුවේ පුතේ මේ ජාතිය ගණනුයි තව අර නගර අතර දුර දක්වන බොක්ස් එකේ ගණනුයි ඔය ගණන් වර්ග දෙකම ගැන කතා කරන්න Facebook live class එකකට එනවා මම. ඒ ලබන සතියේ සිකුරාදා හවස 3ට දුවල පුතාලටත් බලන්න පුළුවන්. ලබන සතියේ සිකුරාදා හවස 3ට මෙන්න මේ ගණන් මේ වර්ග දෙකම එදාට මම මගේ ලයිව් ක්ලාස් එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම මේක මකන්නම් අපි ඊළඟ ගානට යමු. පස්සේ ගාන ABC නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. ABC නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. A B C මේ ගණිත ගැටලුවේ පුංචි අඩුපාඩුවක් තිබුණාද ඔය පුතේ? මම මේක ටයිප් කළා ඔයාලට දැම්මා. ABC නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. A සහ B අතර දුර කිලෝමීටර් 45යි. ඒක හරි. ඊළඟට දුවේ පුතේ A හා C අතර දුර තමයි 161යි කියලා කියන්නේ. A හා C අතර දුර 161යි. ඊළඟට අහන්නේ A සහ B සහ C අතර දුර. අහන්නේ අවසානයේ උත්තරේට B සහ C අතර දුර. A සහ C අතර දුර 161යි කියලා පිළිතුර අහන්නේ B හා C අතර දුර. ඔය ගානේ පොඩි වැරද්දක් තිබුණා දුවේ පුතේ. A සහ B අතර දුර කිලෝමීටර් 45යි. ඊළඟට ආපහු A සහ B අතර කියලා ඔය ප්‍රශ්නේ තිබුණා. ඒක වැරදි. ඒක නිවැරදි කරගන්න. A සහ B අතර දුර කිලෝමීටර් 45යි. A සහ C අතර දුර කිලෝමීටර් 61යි කියලාද කොහෙද ටයිප් වෙලා තිබුණේ? ඒක 161 වෙන්න ඕනේ. ඊළඟට අහන්නේ උත්තරේ B සහ C අතර දුර. ඉතින් දුවේ පුතේ අපිට දීලා තියෙනවා මුළු දුර. මුළු දුර 161යි. A සහ C අතර 161යි. A සහ B අතර 45යි. එහෙනම් මේ මුළු දුරෙන් මේ දුර අඩු කරාම අපිට මේ දුර එනවා. 45යි. එකෙන් 5ක් අඩු කරන්න බෑ දුවේ පුතේ. අපි මෙතන එකක් ගන්නවා 11යි. 11න් 5ක් 6යි. දැන් මෙතන 5යි. 5න් 4ක් 1යි. 116යි කිලෝමීටර්. B හා C අතර දුර. ඊළඟට අපි බලමු 6 වෙනි ගාන.
පෝලිමක විමල් සිටින්නේ ඉදිරි කෙරවලේ සිට 12 වෙනි යාටය. පසුපස කෙරවලේ සිට 8 වෙනි යාටය. අපි බලමු දුවේ පුතේ. පෝලිමක විමල් ඉන්නේ ඉදිරි කෙළවරේ ඉඳන්. මේ පෝලිම අපි බැලුවොත් මේ ඉදිරි කෙරවලේ ඉඳන් 12 වෙනි යට අපි බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 12 වෙනි යටලු මේ විමල් ඉන්නේ පොලිමේ ඉදිරියේ ඉඳන්. ඒ වගේම පසුපසේ ඉඳන් ගත්තොත් 8 වෙනි යටලු. පිටිපස්සේ ඉඳන් ගත්තොත් 8 වෙනි යට ඉන්නේ විමල්ලු. 7 6 5 4 3 2 1. පොලිමේ පිටිපස්සේ ඉඳන් ගත්තොත් 1 2 3 4 5 6 7 8 වෙනි යටලු ඉන්නේ. ඉදිරි කෙළවරේ ඉඳන් ගත්තොත් 12 වෙනි යටලු ඉන්නේ. එතකොට දුවේ පුතේ 12 වෙනි යට ඉන්නෙත් විමල්. 8 වෙනි යට ඉන්නෙත් විමල්. 12 වෙනි යට ඉන්නෙත් විමල්. ඉදිරියේ ඉඳන් ගත්තාම 12 වෙනි යටත් විමල්. පසුපසින් ඉඳන් ගත්තාම 8 වෙනි යටත් විමල්. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් දුවේ පුතේ උඩ ඉඳන් 11ක් මෙතනට එනකන් ඉන්නවා. යට ඉඳන් 7ක් මෙතනට වෙනකන් ඉන්නවා. එතකොට 11යි 7යි 18යි. එතකොට මේ 12න් සහ 8න් මේ මැද ඉන්නේ විමල්. එයාවත් ගත්තාම 19යි. මේ වගේ ගණන් වලදී දුවේ පුතේ ඉදිරියේ ඉඳන් ගත්තාම 12 වෙනි යට ඉන්නේ විමල්. පිටිපස්සේ ඉඳන් ගත්තාම 8 වෙනි යට ඉන්නේ විමල්. 12යි 8යි 20යි. හැබැයි 12 සහ 8 කියන අංක දෙකෙන්ම ඉන්නේ විමල් නිසා අපි එකක් අඩු කරනවා 19යි. එහෙනම් පොලිමේ ඉන්නේ 19යි. right. ඊළඟට අපි බලමු එම පොලිමේ අනිල් සිටින්නේ ඉදිරිපස සිට පස්වෙනි යාට නම් ඔහුට පිටුපසින් කී දෙනෙක් ඉන්නවද? අනිල් ඉන්නේ පස්වෙනි යට නම්. අනිල්. එයාට පිටිපස්සේ කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. අපි බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 9 10 11 12 13 14යි. මේ පොලිමේ දුවේ පුතේ 19ක් ඉන්නවා කියලා අපි හොයාගත්තනේ. 19න් මේ පස්වෙනියෙන් පස්සේ 6 ඉඳන් 19ට. 6 ඉඳන් 19ට. 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 14යි. 14යි. අනිල්ට පස්සේ ළමයි 14ක් ඉන්නවා. ඊළඟට මෙම බස් රථය මම බස් රථයට ගොඩවීම සඳහා පොලිමක සිටියෙමි. මට ඉදිරියෙන් 6ක්ද මට පසුපසින් 4 දෙනෙක්ද වූහ. මගේ යහළුවා පොලිමේ හරිමැද සිටියේ නම් ඔහු සිටියේ පොලිමේ කීවෙනි යටද කියලා අහනවා. ඉස්සෙල්ලම මගේ කතන්දරේ බලමුකෝ. මම බස් රථයකට ගොඩවීම සඳහා පොලිමක හිටියා. එතකොට මට ඉදිරියෙන් 6ක් හිටියා. 1 2 3 4 5 6. 6ක් මට ඉදිරියෙන් හිටියලු. මෙන්න මම. මට ඉදිරියෙන් 6ක් හිටියලු. ඊට පස්සේ මට පිටුපසින් 4ක් හිටියලු. 1 2 3 4. 4ක් මට පිටිපස්සෙන් හිටියලු. මගේ යහළුවා පොලිමේ හරිමැද හිටියානම් දැන් දුවේ පුතේ මෙතන මේ පොලිමේ ඉන්න ඔක්කොම උඩ 6යි යට 4යි 10යි මමයි 11. මේ පොලිමේ ඉන්නවා 11. 11 දෙනෙක් ඉන්න පොලිමක මගේ යහළුවා පොලිමේ හරිමැද හිටියානම් ඔහු හිටියේ පොලිමේ කීවෙනියටද අහනවා. 11 දෙනෙක් ඉන්න පොලිමක දුවේ පුතේ හරිමැද වෙන්නේ ඉදිරියෙන් 5යි පසුපසින් 5යි මැද මම යහළුවයි මැද ඉන්නේ කෙනයි. ඔය විදිහට තමයි පොලිමේ හරි මැද එන්නේ. 11 කියන එකේ හරි මැද එන්නේ පහ පහ දෙපැත්තට යනවා මැද එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් මේ යහළුවනේ මැද ඉන්නේ.
මගේ යහළුවා මැද ඉන්නකොට යහළුවට ඉදිරියෙන් 5යි යහළුවට පිටිපස්සෙන් 5යි ඉන්නවා. ඔහු ඉන්නේ එතකොට පොලිමේ 6 වෙනියට. ඉදිරියෙන් 5යි පසුපසින් 5යි ඉන්නවනේ. එතකොට ඉදිරියෙන් නම් බලනකොට 1 2 3 4 5 6 වෙනියට තමයි යහළුවා ඉන්නේ. ළමයින් 19 දෙනෙක් එක පෙළට හිටගෙන සිටින විට ළමයි 19 දෙනෙක් එක පෙළට හිටගෙන සිටින විට හරි මැද සිටින්නේ කීවෙනි ළමයාද? ඒකත් අර විදිහයි. දුවේ පුතේ අපිට හරි මැදක් ගන්න පුළුවන් වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ඉන්න පොලිමක තමයි. ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් හරි මැදට එනවා දෙන්නෙක්. ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් තමයි හරි මැදක් අපිට හොයාගන්න පුළුවන්. ළමයි 19ක් ඉන්නකොට මේ 19 දෙකට බෙදෙන්නේ 9යි 9යි විදිහට මැද ඉන්න එක්කෙනා මේ 19යි. ඉදිරියෙන් 9යි, පසුපසින් 9යි, 9යි 9යි 18යි, මැද ඉන්න එක්කෙනයි 19යි. මේ විදිහට තමයි වෙන්නේ. එතකොට ළමයි 19 දෙනෙක් එක පෙළට ඉන්නකොට හරි මැද ඉන්නේ 10 වෙනියා. 10 වෙනියා තමයි හරි මැදට එන්නේ. හරි මැද සිටින්නේ කීවෙනි ළමයාද? එතකොට මේ මැද ඉන්න ළමයාට ඉදිරියෙන් 9ක් ඉන්නවා, පසුපසින් ළමයක් ඉන්නවා. එතකොට ඉදිරියෙන් ඉන්න 9ට පස්සේ 10 වෙනියට තමයි හරි මැද එක්කෙනා ඉන්න ඕන. 10 වෙනියට. ඊළඟට ළමයි පිරිසක් බංකුවක වාඩි වී සිටිති. එක් කෙළවරක සිට ගණන් කළ විට කසුන් ඉන්නේ 10 වෙනියට. අපි බලමු. ඔන්න බංකුවක වාඩි වෙලා ඉන්නවා ළමයි පිරිසක්. ළමයි පිරිසක් මේ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. එක කෙළවරක සිට ගණන් කරනකොට කසුන් ඉන්නේ 10 වෙනියට. අපි දැන් මේ ඉඳන් ගණන් කරනකොට 1 2 3 4 5 6 7 8 9 10. 10 වෙනියට ඉන්නවා කසුන්. ඊට පස්සේ අනෙක් කෙළවරේ ඉඳන් ගණන් කරනකොට ඔහු ඉන්නේ ඒත් 10 වෙනියට. අනෙක් කෙළවරේ ඉඳන් ගණන් කරනකොට ඔහු ඉන්නේ 10 වෙනියට. 1 2 3 4 5 6 7 8 9 10. දැන් අහන්නේ පොලිමේ සිටින මුළු ළමයින් ගණන. මේ කෙළවරේ ඉඳන් ගණන් කරනකොටත් 10 වෙනියට, අර කෙළවරේ ඉඳන් ගණන් කරනකොටත් 10 වෙනියට. එහෙනම් දුවේ පුතේ මේ කෙළවරේ ඉඳන් ගණන් කරනකොට 10 වෙනියට ඉන්නවා කියන්නේ මේ පැත්තේ 9 දෙනෙක් ඉන්නවා. මේ කෙළවරේ ඉඳන් ගණන් කරනකොට 10 වෙනියට ඉන්නවා කියන්නේ මේ පැත්තේ 9 දෙනෙක් ඉන්නවා. එහෙනම් 9යි 9යි 18යි මැද ඉන්න කසුනුයි 19යි. ඊළඟ ගාන ඔන්න වෙනස් ගානකට අපි එනවා. ඒකෙත් පුතේ පුංචි වැරද්දක් තිබුණා මේ අද ටියුට් එකේ ගෙම්බෙක් අඩි 28ක් උස ළිඳකින් ගොඩට ඒමට එහි බිත්තිය දිගේ ඉහළට පයින්නවලු. ගෙම්බෙක් අඩි 28ක් උස ළිඳකින් ගොඩට එන්න බිත්තිය දිගේ පයින්නවලු. අඩි 3ක් ඉහළට පයින්නකොට ඌ නැවත අඩි 4ක් යටට යනවා කියලා කියලා තියෙන පුතේ මේ ටියුට් එකේ. අඩි 3ක් ළිඳේ පතුලේ ඉඳන් අඩි 3ක් ඉහළට නගිනකොට අඩි 4ක් යටට යනවා කියන්නේ දුවේ පුතේ පොළව තව හාරගෙන යන්න ඕනේ ඇතුළට. ඒ හින්දා මේ ගාන පොඩි වැරද්දක් තියෙනවා. ඒ හින්දා මේක එන්න ඕනේ අඩි 7ක් ඉහළට පයින්නකොට අඩි 4ක් පහළට එනවා කියන එක. ඒ කියන්නේ දුවේ පුතේ මේ ගෙම්බා මේ දැන් මේ ළිඳ පතුල කියන්න කොහොම? දැන් මේකේ උඩට තියෙනවා අඩි 28ක්. දැන් මේ ගෙම්බා යට ඉඳන් අඩි 7ක් උඩට පයින්නකොට මෙයා ආපහු 4ක් පහළට ලිස්සලා එනවා. එතකොට දුවේ පුතේ මේ එක පැනීමකදී ඇත්තටම ඉදිරියට යන්නේ කොච්චරද කියලා අපි බලන්න ඕනේ. 7ක් පැන්නට 4ක් ආපස්සට එනවා නම් 3 නෙදුවේ පුතේ අපි පැනලා ගිහින් තියෙන ඉස්සරහට යන්නේ අඩි 3යි.
එක පැනීමකදී 7ක් පැන්නට 4ක් ආපස්සට එන නිසා එක පැනීමකදී අපි උඩට යන්නේ 3යි. ඊළඟට දෙවෙනි පැනීමේදීත් 7ක් පැන්නට 4ක් ආපහු ලිස්සන හින්දා දෙවෙනි පැනීමේදීත් අපිට උඩට යන්නේ 3යි. තුන්වෙනි පැනීමේදීත් අපිට ඇත්තටම උඩට යවෙන්නේ 3යි. ඔය විදිහට එක පැනීමකදී 3 බැගින් තමයි ඉහළට යන්නේ. එතකොට පැනීම් කීයක් යන්න ඕනේද මේ ළිඳෙන් ගොඩට යන්න? එතකොට 3 ඒවා 9ක් කියන්නේ 27යි. 9 වතාවක් පැන්නොත් 27යි. මේ හරියි. 9 වතාවක් පැන්නොත් ඔන්න මෙන්න ඉන්නවා. 9 වතාවක් පැන්නහම අඩි 27ක් ගිහිල්ලා එහෙනම් මේකෙන් උඩට පනින්න නම් 10 වෙනි වතාවත් පනින්න ඕනේ. 10 වතාවක් පනින්න ඕනේ. 10 වාරයක්. මෙම රූපය නවා පෙට්ටියක් ලෙස සකස් කර විට මේක පතරම මට ඒක හදාගන්න මම දැන් හදාගත්ත එක මට මෙතන නැහැ. පතරම හදාගන්න ඕනේ දුවේ පුතේ. ඕගොල්ලෝ මෙන්න මෙහෙම හදලා බලන්න ඕනේ. ඝනකයක පතරමක්නේ ඔය තියෙන්නේ. ඔන්න ඔහම මේ තියෙන ඝනකයක පතරමක්. ඔයාලා මෙහෙම කරන්න. මෙන්න මේ හැඩයට ඕගොල්ලෝ පුංචි අපි හිතමු විභාගෙට අපේ ගාන ආවා කියලා අපිට දෙන කටුකොලේ කිසි ප්‍රශ්නයක් නැතුව දුවලා පුතාලා ඉරන්න. ඔය හැඩේ ඇඳලා කටුකොලේ මේ හැඩේ ඇඳගෙන කතුර තියනවා නම් කතුරෙන් කපා ගන්න නැත්නම් අතින් හරි ඔය හැඩයට ඉරා ගන්න. ඉරාගෙන මේ තියෙන තොරතුරු ටික දුවේ පුතේ අපි මේකේ දාන්න ඕනේ. දුවලා පුතාලා දැන් ගෙදර ඉන්නවනේ. ගෙදර ඉන්නකොට මෙන්න මේ වගේ පතරමක් හදාගෙන මේක හරිම සරලයි. මේ අතර කොටු 3යි මැදින් කොටු 4යි මේ විදිහට රූපයක් හදාගෙන කපලා අරගෙන මේ ටික ලකුණු කරලා ඕගොල්ලෝ මේක නවලා බලන්න. දැන් මේක මේ ස්ථාන වලින් නවලා මේකෙන් වටේ කොටු 4යි මේකෙන් උඩ පියනයි මේකෙන් යට පියනයි හදාගෙන ඝනකයක හැඩය අරගන්න. අරගෙන ඔය පිළිතුරු 3 එක්ක ඒ ඝනකය චෙක් කරලා බලන්න. ඕකේ පුතේ ඔය පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ එන්න බෑ. තුන්වෙනි උත්තරේ තමයි එන්නේ. ඕගොල්ලෝ මේක හදලා නවලා ඔය උත්තරේ පළවෙනි උත්තරේ තියෙන අතර ඝනකය අල්ලලා බලන්න. පළවෙනි උත්තරේ තියෙන්නේ ඔය පළවෙනි උත්තරේ උඩ පැත්තට මොකද්ද තියෙන්නේ ඉස්සරහට පේන මොකද්ද තියෙන්නේ ඒ විදිහට අල්ලලා බලන්න. එතකොට සයිඩ් එකට මොකද්ද එන්නේ කියලා. ඒක එන්නේ නැත්තම් ඒක වැරදි. ඊළඟට දෙවන උත්තරේ තියෙන විදිහට ඔය රූප ටික දෙවෙනි උත්තරේ විදිහට හරවලා බලන්න නිවැරදිව එනවද කියලා. එන්නේ නැත්තම් තුන්වෙනි උත්තරේ විදිහට අල්ලලා බලන්න. තුන්වෙනි උත්තරේ විදිහට ඇල්ලුවාම හරියටම උඩින් ඔය තියෙන විදිහටත් ඉස්සරහෙන් ඔය තියෙන විදිහටත් පැත්තෙන් ඔය තියෙන විදිහටත් ඔන්න ඔය මේ 3 උඩින් ඉස්සරහෙන් පැත්තෙන් ඔය විදිහට පේන්න ගත්තොත් හරි. මේ තියෙන රටාවකට පේන ඝනකය තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට අපි පුංචි ඝනකයක් හදාගෙන ඒක ඔය හැඩයට තියලා බලලා අපි උත්තරේ හොයාගමු. ඕකේ ඉන්නේ තුන්වෙනි උත්තරේ. ඊළඟට දුවේ පුතේ තියෙනවා ත්‍රිකෝණ හැඩයට සැමන්ටින් අහුරා ඇති රාක්කයක. ඔය කියන්නේ මෙන්න මෙහෙම. සැමන්ටින් අහුරලා තියෙනවනේ කඩවල ඔන්න ඔහම. ඔන්න ඔහම. පිරමීඩේ වගේ. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. ත්‍රිකෝණ හැඩයක සැමන්ටින් අහුරා ඇති රාක්කයක යටම පේලියේ සැමන්ටින් ගණන 10යිලු. යටම පේලියේ සැමන්ටින් ගණන 10යිලු. මේ විදියට අහුරලා තියෙන එක යටම පේලියේ සැමන්ටින් 10යිලු. මම ඔය සැමන්ටින් ගාන කියලා දුන්නා දුවේ පුතේ ඕගොල්ලන්ට. දැන් අපි මේක බලමු. මේ සැමන්ටින් ගාන. දැන් මෙතන යටම තට්ටුවේ සැමන්ටින් 3යි තියෙන්නේ. යටම තට්ටුවේ 3යිනේ. අපි ඇත්තටම මේකේ තියෙන සැමන්ටින් ගාන මේ පේලිය 1යි මේ පේලිය 2යි මේ පේලිය 3යි 3යි 2යි 5යි 1යි 6යි කියලා නේද ඔය පුතාලා ගන්නෙ. මම මේකට කෙටි ක්‍රමයක් කියලා දුන්නා.
යටම පේළියේ තියෙන 17 ගාන ඊළඟ ඉලක්කමෙන් වැඩි කරන්න ඕනේ. යටම පේළියේ තියෙන 3නේ. 3 වැඩි කරන්න ඕනේ ඊළඟ ඉලක්කමෙන් 4ෙන්. 3 4ෙන් වැඩි කරාම 12යි. 12 බෙදන්න ඕනේ 2ෙන් 6යි. උත්තරේ එනවා. හරිම ලේසි. මේ 17 ගණන් හදද්දි පිරමීඩ ගණන් හදද්දි කරන්න ඕනේ ඔන්න ඕකයි. යටම පේළියේ තියෙන 17 ගාන ඒ යටම පේළියේ තියෙන 17 ගාන 8 නම් 8 9ෙන් වැඩි කරන්න ඕනේ. වැඩි කරලා 2ෙන් බෙදන්න ඕනේ. යටම තට්ටුවේ තියෙන 17 20යි නම් 20 21කින් වැඩි කරලා 2ෙන් බෙදන්න ඕනේ. යටම තට්ටුවේ තියෙන 17 6 නම් 6 7ෙන් වැඩි කරලා 2ෙන් බෙදන්න ඕනේ. යටම තට්ටුවේ තියෙන ගාන ඊළඟ ඉලක්කමෙන් වැඩි කරන්න ඕනේ. එතකොට දුවේ පුතේ මෙතන කියනවා යටම තට්ටුවේ 17 10යිලු. එහෙනම් අපි 10 11න් වැඩි කරන්න ඕනේ. 10 11න් වැඩි කරාම දුවේ පුතේ මේ 11 යකට බිංදුව වෙනවා 110යි. 110 දෙකෙන් බෙදුවාම 55යි. 110 දෙකෙන් බෙදුවාම 55යි. බලන්න. එකට දෙකේව නැහැ. 11ට දෙකේව 5යි. දෙවරක් 5 10යි. දැන් එකක් ඉතුරුනේ. මේ බිංදුව ගත්තාම 10යි 10ට දෙකේව 5යි. දෙවරක් 5 10යි. 55යි. ඔකේ උත්තරේ 55යි. දැන් එහෙමනම් අපි හිතමු යටම තට්ටුවේ 17 9යි කියලා. යටම තට්ටුවේ 9 නම් 9 10න් වැඩි කරන්න. 9 වරක් 10 90යි. 90 දෙකෙන් බෙදන්න. 45යි. හරි. අපි බලමු 13 වෙනි ගාන. ඊළඟ ගාන. එක පෙට්ටියක බිස්කට් පැකට් 6 බැගින් අසුරා ඇති බිස්කට් පෙට්ටි කීපයක් ත්‍රිකෝණාකාර හැඩයට ගොඩගසා ඇත. ඔය කියන්නේ බිස්කට් පෙට්ටි ටික මෙන්න මෙහෙම ගොඩ ගහලා තියනවා කියලා. ඔන්න ඔහම ගොඩ ගහලා තියනවා කියලා කියන්නේ. ඊළඟට කියනවා මේ එක පෙට්ටියක බිස්කට් පැකට් 6 බැගින් අහුරා ඇති. ඒ කියන්නේ මේ එකක් ඇතුලේ 6ක් තියෙනවා. බිස්කට් 6 ගානේ තියෙනවා මේ එක පෙට්ටියක. මෙහෙම අහුරා ඇති බිස්කට් පෙට්ටි කීපයක් ත්‍රිකෝණ හැඩයට ගොඩ ගහලා තියෙනවා. යටම පේළියේ ඇති බිස්කට් පෙට්ටි ගණන 6ක් නම්. යටම පේළියේ බිස්කට් පෙට්ටි 6ක් නම් එතන ඇති මුළු බිස්කට් පැකට් ගණන කීයද කියලා අහනවා. යටම පේළියේ තියෙන බිස්කට් පෙට්ටි ගණන 6ක් නම් එතන තියෙන මුළු බිස්කට් පැකට් ගණන. යටම පේළියේ පෙට්ටි 6යි නම් 6 7ෙන් වැඩි කරනවා. 6 වරක් 7 42යි. 42 දෙකෙන් බෙදනවා 21යි. එහෙනම් දුවේ පුතේ මෙතන එන්නේ පෙට්ටි 21ක්. යටම පේළියේ බිස්කට් පෙට්ටි 6 නම් පෙට්ටි 6 7ෙන් වැඩි කරා 42යි 42 දෙකෙන් බෙදුවාම 21යි. එහෙනම් පෙට්ටි 21ක් එනවා. එතන තියෙන බිස්කට් පැකට් ගණන අහන්නේ. පෙට්ටි 21යි නම් දුවේ පුතේ එක පෙට්ටියක් ඇතුලේ බිස්කට් පැකට් 6ක් තියෙනවා. එහෙනම් 21 6ෙන් ගුණ කරනවා. හැම පෙට්ටියකම පැකට් 6 ගන්න තියෙන නිසා 6 වරක් 1 6යි 6 වරක් 2 12යි. මෙතන දැන් බිස්කට් පෙට්ටි ත්‍රිකෝණාකාර විදියට හැදුවාම බිස්කට් පෙට්ටි 21ක් එනවා. එතන තියෙන බිස්කට් පැකට් ගාන ඇහුවොත් පෙට්ටි 21ක් තියෙනවා. එකක පැකට් 6ක් තියෙනවා. 21 6ෙන් ගුණ කරලා අපි ගන්නවා. ඊළඟ එක 14 සමාන පැති තුනකින් යුතු ත්‍රිකෝණාකාර ඉඩමක්. ඒ කියන්නේ සමාන පාද තියෙන සමපාද. සමපාද ඉඩමක්. සමාන පාද තියෙන ත්‍රිකෝණාකාර ඉඩමක් ඉඩමක සමාන දුරින් මුළුමනින්ම පොල් වගා කරලා තියෙනවා. මේ ත්‍රිකෝණාකාර ඉඩමේ මුළුමනින්ම පොල් වගා කරලා තියෙනවා. පැත්තකින් බැලුවාම පොල් ගස් 10ක් පේනවලු. එහෙනම් දුවේ පුතේ මේ පැත්තෙන් බලන කෙනෙකුටත් 10ක්. මේ පැත්තෙන් බලන කෙනෙකුටත් 10ක් පේනවා. මේ පැත්තෙන් බලන කෙනෙකුටත් 10ක් පේනවා. දැන් දුවේ පුතේ පැති තුනෙන්ම පොල් ගස් 30ක් පේන්න ගන්නවා. හැබැයි දුවේ පුතේ මෙන්න මේ මුළු තුනට එන පොල් ගස් තුන හැම පැත්තටම පේන නිසා මේ පැත්තටත් පේනවා මේ දෙකම. මේ පැත්තටත් පේනවා මේ දෙක. ඒ නිසා
ඒ තුන අපි අඩු කරන්න ඕන. මුළු තුනේ තියෙන ගස් තුන අඩු කරන්න ඕනේ. එතකොට දුවේ පුතේ 27ක් එනවා. 30න් 3ක් අඩු කරාම මේකේ ඇතුලේ තියෙන මුළු ගස් ගාන 27යි. ඊළඟට පහත දී ඇති හැඩය සමචතුරස්‍රයක් බවට පත් කිරීම සඳහා එකතු කළ යුතු අඩුම කුඩා සමචතුරස්‍ර ගාන. අපි බලමු. දීලා තියෙනවා 4යි 3යි. මේ අතර 3යි. මේ අතට 4යි. ඉස්සල්ලාම හිතන්න ඕන දුවේ පුතේ. ඔන්නෝම හැඩයන්නේ දීලා තියෙන්නේ. ඉස්සල්ලාම අපි හිතන්න ඕනේ දැන් මේක දූල පුතාලා මෙන්න මේ විදිහට සම්පූර්ණ කරොත් වැරදි. අපි ඉස්සල්ලාම හිතන්න ඕනේ මේක සමචතුරස්‍රයක් වෙන්න නම්. සමචතුරස්‍රයක් වෙන්න නම් පුතේ පැති දෙකම සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට 4ක් තියෙනවා නම් මේ පැත්තටත් 4ක් තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඉස්සෙල්ලාම ලකුණු කරගන්න ඕනේ. මේ පැත්තට 4ක් තියෙනවා නම් මේ පැත්තටත් 4ක් තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම මේ තිබුණ ටික පාට කරන්නෙමු. මේ තියෙන තිබුණ ටික. right. මේ පැත්තට 4යි නම් සමචතුරස්‍රයක් වෙන මේ පැත්තටත් 4ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට ගන්න ඒ සමචතුරස්‍රය අපි දාගෙන ඉන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේක සම්පූර්ණ කරන්න. දැන් දුවේ පුතේ තව කොටු කීයක් එන්න ඕනද කියන එක දුවල පුතාලට හොඳට පේනවා. 1 2 3 4 5 6 7 8 9. තව කොටු 9ක් ආවොත් තමයි මේක අපිට සමචතුරස්‍රයක් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු 16 වෙනි ගාන. රූපයේ ඇති සෑම කුඩා කොටුවකම දිග හා පළල සමාන වේ. මේ රූපය මෙහෙම රූපයක්. කොටු දෙක ගානේ 4ක්. ඔන්නෝම එකක්. ඊළඟට මේ පැත්තට ඔහොම තියෙනවා. මේ පැත්තට ඔහොම තියෙනවා. මේ රූප සටහනේ හැම කොටුවකම දිග පළල සමානයිලු. ඒ කියන්නේ මේ සමචතුරස්‍රාකාර කොටු තමයි තියෙන්නේ. රූපයේ ඇති මුළු සමචතුරස්‍ර ගණන. දුවේ පුතේ මෙතන තියෙනවා තනි සමචතුරස්‍ර 1 2 3 4 5 6 7 8 9 10 11 12. තනි සමචතුරස්‍ර 12ක් තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන හැදෙනවා එකක්. 13 14 15යි. දැන් අපි මේ මැද කොටුව අරන් තියෙන්නේ 15යි 16යි. මැද කොටුව අරන් තියෙන හින්දා ගන්නෑ 17යි. මෙතන තියෙනවා සමචතුරස්‍ර 17ක්. ඊළඟට දුවේ පුතේ 17 වෙනි ගාන ආයේ ඒකම print වෙලා තියෙනවා. 17 වෙනි ගානෙන් කියන්නේ මේකේ තියෙන සමචතුරස්‍ර ගාන. ඒක අපි අයින් කරමු. ඒක අවශ්‍ය නැහැ. ඊළඟට තියෙන ගාන අපි බලමු. ඊළඟ ගාන රූප සටහන් වගේක් තියෙනවා. මෙන්න මෙහෙම. මෙතන තියෙනවා ඇපල්. අපි ඇපල් ඔය හැඩයට දාමු. දොඩම් ඔය හැඩයට දාමු. ඊළඟට මෙතන තියෙනවා ඇපල් 3කුයි එක දොඩම් ගෙඩියකුයි. මෙතන තියෙනවා ඇපල් ගෙඩියකුයි අන්නාසි ගෙඩියකුයි. දැන් අපි බලමු දාලා තියෙන මිල ගණන්. දාලා තියෙනවා රුපියල් 35. මේක 65. මේක 100ක්.
දැන් අපි බලමු මේ වගේ ගානක් කොහොමද හදාගන්නේ කියලා. දැන් දුවේ පුතේ අපි කොහොම හරි ගිහිල්ලා එකක හොයාගන්න වෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? දැන් දුවේ පුතේ අපිට පේනවා මෙතන තියෙනවා ඇපල් ගෙඩියයි දොඩම් ගෙඩියයි. මෙතනත් තියෙනවා ඇපල් ගෙඩියයි දොඩම් ගෙඩියයි. තව මේ ඇපල් ගෙඩි දෙකක් වැඩිපුර තියෙනවා. මට නම් පේනවා මෙන්න මේ ද්‍රව්‍ය ගොඩෙන් මේ ද්‍රව්‍ය ගොඩ අඩු කරොත් එක જાතිය ද්‍රව්‍ය දෙකක් මෙතන ඉතුරු වෙනවා. එතකොට අපිට මේ දෙකේ මිල හොයාගන්න පුළුවන්. එතකොට ඒක දෙකෙන් බෙදලා එකක මිල හොයාගන්න පුළුවන්. මේ වගේ වෙලාවට බොහෝ දුරට දුවේ පුතේ මේ රූප කට්ටලෙන් මේ රූප කට්ටලේ. එහෙම නැත්නම් මේකෙන් මේක අඩු කරලා බලන්න ඕනේ එකක් ඉතුරු කරගන්න පුළුවන්ද එකක මිල හොයාගන්න පුළුවන්ද කියලා. දැන් දුවේ පුතේ මේ රූප ටිකෙන් මෙන්න මේ බඩු ටික රුපියල් 65යි මේ බඩු ටික රුපියල් 35යි. මේ 65 බඩු ටිකෙන් 35 බඩු ටික අඩු කරලා බලමු මොනවද ඉතුරු වෙන්නේ කියලා. මේකට මේක යනවා මේකට මේක යනවා. එතකොට ඉතුරු වෙනවා ඇපල් ගෙඩි දෙකක්. එහෙනම් දුවේ පුතේ මේ රුපියල් 65න් මේ බඩු ටික ගන්න ගියේ 65න් මේ බඩු ටික ගන්න ගියේ 35 අඩු කරොත් අපිට එනවා මෙන්න මේ දෙකේ මිල. 5න් 5ක් බිඳුවයි 6න් 3ක් 3යි රුපියල් 30ක් එනවා. ඒ 30 කියන්නේ පුතේ ඇපල් ගෙඩි දෙකේ මිල. ඇයි මේ මුළු බඩු ටික ගන්න අපිට 65ක් ගියා මේ බඩු ටික ගන්න 35ක් ගියා මේ බඩු ටිකෙන් මේ ටික අඩු කරහැන් පස්සේ එනවා ඇපල් ගෙඩි දෙකක්. එහෙනම් මේ මුදලෙන් මේ මුදල අඩු කරාම රුපියල් 30ක් ඉතුරු වෙනවා. ඒ 30 තමයි